හරි අද අපි කතා කරන්න යන්නේ SLFR 16 ඒ කියන්නේ ඩීස් කියන්නේ කල්බදු. එතකොට මේ SLFR 16 ආවේ රීප්ලේස්මන්ට් එකක් විදියට LKS 17. ඒ කියන්නේ කලින් මේ ප්‍රමිතිය තිබ්බේ ඒ කියන්නේ ලීස් සම්බන්ධව ක්‍රියාත්මක වෙලා තිබිච්ච ප්‍රමිතිය තිබ්බේ LKS 17. එතකොට ඒක වෙනුවට තමයි මේ අලුත් ප්‍රමිතිය ආවේ. ඒ කියන්නේ LKS SLFR 16. එතකොට මේ ප්‍රමිතියෙන් අපි කතා කරන්න යනවා කොහොමද කල්බදු නැත්නම් ණය පදනම් මත ලබාගත් වත්කමක් ගිණුම්ගත කරන්නේ. ඒක කොහොමද ජංගම වත්කම් ජංගම නොවන වත්කම් වශයෙන් කල්ලා වෙන් කරන්නේ. ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් විදිහට කල්ලා වෙන් කරන්නේ කොහොමද? ඊට පස්සේ කොහොමද මූල්‍ය කල්බද්දක් නැත්නම් මෙහෙම කල්පද්දක් වෙන මඳුරගන්නේ රෙකග්නිෂන් කරන්නේ. ඔය ටික ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකට මම එන්න කලින් ඕගොල්ලන්ට පොඩි අවබෝධයක් තියෙන්න මොකක්ද ඇසට් එකක් කියන්නේ කියලා. මොකද අපි කල්බදු පදනමක් යටතේ අත්පත් කරගන්නේ නැත්නම් අපේ භාවිතය සඳහා අවසර ලබා ගන්න. ඒකට කියනවා අපි පර්මිෂන් ගන්න එක right to use for the asset. ඒ කියන්නේ asset එක use කරන්න තමයි අපි අයිති ලබා ගන්න. එතකොට මේකෙදි ලබා ගන්න asset එකක්. ඔයගොල්ලෝ දන්නවා asset එකක් කියන්නේ ඒක economic resource කියන්නේ අපිට ඒකෙන් අනාගතේ ලැබෙන තියෙන economic resource නැත්නම් ආර්ථික ප්‍රතිලාභ control කරන්න පුළුවන්. ඒ වගේම entity කියන ආයතනයට ව්‍යාපාරයට පරිපාලන නැත්නම් කල්පනා කරන්න නැත්නම් control කියන පාලනය කරන්න පුළුවන්. අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන ආර්ථික ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වූ වත්කමකට අපි කියනවා වත්කමක් නැත්නම් asset එකක් කියලා. එතකොට මේ කල්බදු යටතේ ගන්නෙත් ඒ වගේම asset එකක් තමයි. ඒකත් economic resources අපිට අනාගතයේදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වත්කමේ control එකත් අපිට යම් තාක් දුරකට තියෙනවා. එතකොට මේකෙදී අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් වත්කමක් අත්පත් කර ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට purchase කරලා ගන්න පුළුවන්. එතකොට අපිට ඒකේ වත්කමේ ඕනර්ෂිප් එක නැත්නම් අයිතිය කෙලින්ම විකුණුම්කරුගෙන් ගෙනුම්කරුට මාරු වෙනවා. ඒ කියන්නේ විකුණන පුද්ගලයාගෙන් මිලදී ගන්න පුද්ගලයාට අයිතිය මාරු වෙනවා. එතකොට ඒකෙදි කෙලින්ම එයා control එක නැත්නම් get the control of asset. ඒ කියන්නේ එයා වත්කමේ සියලුම අයිතිය සියලුම control. ඒතර එයාට හිතුනොත් ඒ වත්කම destroy නැත්නම් විනාශ කරන්න ඕනේ කියලා එයාට ඒකත් කරන්න පුළුවන්. ඒ වගේම වත්කමේ ස්වරූපය, හැඩය, පාට ඕනම දෙයක් යොදා ගන්න විදිය මොන වගේ දෙයකට යොදා ගන්න මේ හැම දෙයක්ම එයාට තීරණය කරන්න පුළුවන් asset එකක් purchase කළොත්. හැබැයි මේ කල්බදු ප්‍රමිතියට අනුව අපි ගන්න වත්කමේ අපිට හම්බෙන්නේ control එක විතරයි. ඒ කියන්නේ get the control of the use of the asset. ඒ කියන්නේ asset එක භාවිතා කරන්න ඒ සඳහා අපිට control ඒ කියන්නේ වත්කමේ භාවිතා කිරීම සඳහා අයිතිය විතරයි අපිට ලබා දෙන්නේ. ඒතකොට ඒකෙදි වත්කමේ ස්වරූපය වෙනස් කරන්න, ඒ වගේම වත්කම destroy කරන්න අපිට කොහෙත්ම හැකියාවක් නැහැ. මොකද අපි ඒක අයිතිය තියෙන වෙන කෙනෙක් ගාව අපි ඒක වත්කමේ යම් කිසි ස්කෝප් එකක් ඇතුලේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්න විතරයි වත්කම පරිභෝජනය කරන්න අවසර හම්බෙලා තියෙන්නේ. එතකොට මේ ලීසින් ෆැසිලිටි එකක් යටතේ හම්බෙන වත්කමක ප්‍රධානම ලක්ෂණය තමයි get the control of use of the asset. ඒ කියන්නේ වත්කම use කරන්න විතරයි අපිට අයිතිය හම්බ වෙන්නේ. එතකොට මේ ලීස් එකක් මත ඉස්සම ඔයාලට අඳුන ගන්න පුළුවන් වෙනවා මොකද්ද ලීස් එකක් කියන්නේ කියලා. වත්කමකින් ලීස් වත්කමක් වෙන් කර අඳුනගන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ ලීස් පාඩම කතා කරනවා. ඒක තමයි මේකේ මූලිකම කොටස. අපිට මේ පාඩමේදී ඒ ටික ගැන කතා කරලා නෑ. මම ඒ ටික ගැන ඔයගොල්ලන්ට කියන්නම්. මොකද මේ ඒකේ තියරිය ඕන වෙනවා මේ සාමාන්‍ය වත්කමක් අඳුර ගන්නකොට. එතකොට මේකෙදි ලීස් නැත්නම් කලබදු මත කලබද්දක් මත
පදනම්ව ගන්න වත්කමක ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි identical asset එකක්. හරිද? අනිත් එක තමයි right to use control right to control the use of asset. ඒ කියන්නේ අවසරය තියෙනවා වත්කමේ use එක නැත්නම් භාවිතය පිළිබඳ තීරණ ගන්න. ඒ වගේම ඒ වත්කම identical. කියන්නේ ස්පෙસિෆිකලි කියන්නේ වෙන් කරලා අඳුනා ගන්න පුළුවන්. මේ ප්‍රධාන ලක්ෂණ දෙක තියෙනවා නම් අපිට ඒ වත්කම ලීස් ඒ කියන්නේ ලීස් වත්කම යටතේ භාවිතා කරන ලද වත්කමක් වශයෙන් අඳුන ගන්න පුළුවන්. මම ඔයාලට එක්සැම්පල් එකක් කියන්නම්. right to use of asset කියන්නේ එයාට කියන්නේ ඒ පුද්ගලයාට වත්කම ලබා ගන්න නැත්නම් කියන ලෙසී කියලා. එයාට පුළුවන් අදාළ යම්කිසි කාල සීමාවක් තුළදී ඒ වත්කමේ ආර්ථික ප්‍රතිලාභ කොහොමද ලබා ගන්න මොන ආකාරයෙන්ද ඒ වත්කම භාවිතා කරන්නේ එහෙම කියලා එයාට තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒ වත්කමේ ස්වරූපය වෙනස් කරන්න නැතුව තමයි ඒ වත්කම භාවිතා කරලා කොහොමද ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්න කියන කාරණේ පිළිබඳව එයාට තීරණ ගන්න පුළුවන්. ඒක තමයි right to control the use of the asset කියලා කියන්නේ. ඊට පස්සේ identical asset කියලා කියන්නේ මම එක එක්සැම්පල් දෙකකින් කියන්න. මේකෙදි කියනවා substantial substitution right කියලා. පොඩි concept එකක් තමයි substantial substitution right. මම ඒක ස්ක්‍රීන් එකේ ලියන්නම්. ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ substantial substitutional right. මේක පොඩි concept එකක්. මේකෙන් කියන්නේ කවුරු හරි ඕන කෙනෙක් ඉන්නවා. එයාට වත්කමේ රිප්ලේස් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් හිතන්නකො කාට හරි අපි හිතමු සමාගමක් ගමු හයිඩ්‍රාමනී තියෙනවා. ඒතර හයිඩ්‍රාමනී එකය ළංගම බස් එකෙන් ඒගොල්ලන්ට බස් එකක් දීලා තියෙන සේවකයෝ ට්‍රාන්ස්ෆර් කරන්න උදේට. ඒතකොට ශ්‍රී ලංකා ළංගමකට පුළුවන් ඒකට එකම බස් එක නැතුව එදාට ෆ්‍රී තියෙන බස් එකක් යවන්න. ඒතර එයාට අයිතිය තියෙනවා. නැත්නම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයිතිය තියෙනවා ඒ යොදා ගන්න බස් රථය වෙනස් කරන්න. substantial substitutional right. එයාට අයිතිය තියෙනවා ඒ යොදා ගන්න බස් රථය මොකද යොදා ගන්න ඒ වෙලාවට තියෙන බස් රථයක් යවන්න. හැබැයි substantial substitutional right එකක් නැත්නම් එතකොට එයා ස්පෙસિෆික් හරිද? ඒ කියන්නේ ආයතන ඒ කියන්නේ හයිඩ්‍රාමනී එකටම භාවිතා කරන්න බස් එකක් ප්ලේන් කරලා නැත්නම් මොකක් හරි ලෝගෝ එකක් දාලා නම්බර් පේන්ට් එකක් වෙනම දාලා හයිඩ්‍රාමනී කියලා දාලා එහෙම බස් එකක් වෙනම තියලා තියෙනවා. ඒකට එයාට බෑ ශ්‍රී ලංකාවට බෑ ඒ බස් රථය ඇරෙන වෙන බස් රථයක් භාවිතා කරන්න. එතකොට substantial substitutional right එකක් තිබ්බොත් ශ්‍රී ලංකාවට පුළුවන් එයාට කැමති විදිහට වත්කම මාරු කරන්න. එයාට ඕනේ නම් වෙන වත්කමක් ඒ වෙනුවට භාවිතා ගන්න පුළුවන්. බස් එක නැත්තම් සීට් 42 බස් එකක් යන්න පුළුවන්. සීට් 52 එකක් යන්න පුළුවන්. එහෙම එක එක බස් යවන්න පුළුවන්. එහෙම නීතියක් නෑ යාට. හැබැයි ඒ කියන්නේ substantial substitution right එකක් නැත්නම් එයාට එහෙම කරන්න බෑ. ඒතර එයාට පොරොන්දු වෙච්ච විදිහට ඇග්‍රීමන්ට් එකේ තියෙන විදිහට අදාළ බස් රථයම අදාළ නම්බර් ප්ලේට් එකේ තියෙන අදාළ බස් රථයම යවන්න ඕනේ වැඩට. ඒක තමයි substantial substitution right එක කියන්නේ. එතකොට මේ කල්බදු මතදී මේක substantial substitution right එක නෑ කියලා තමයි උපකල්පනය කරන්නේ. ඒතර ලෙසර්ට substantial substitution right එකක් නෑ මේ වත්කම සම්බන්ධයෙන්. ඒතර යාට ඒක change කරන්න බෑ. ඒක substitute කරන්න බෑ. ආදේශන භාණ්ඩයක් භාවිතා කරන්න බෑ ඒ භාණ්ඩය වෙනුවට. හරිද? ඒ වගේම
no benefit of the substitute. ඒ කියන්නේ මේ වත්කම ආහිතන්නකෝ හයිඩ්‍රාමනි එකේ ඉන්නවා. මේ ඩෙන්ටිකල් ඇසෙට් එක ඇත්තේ මම කතා කරන්නේ. මේකේ තව concept එකක් තියෙනවා. මම ඒක ලියන්නම්. benefit from ON substitution. ඒ කියන්නේ මොකක් හරි දැන් හිතන්න වත්කමක් තියෙනවා කියලා. එතකොට හයිඩ්‍රාමනීකම ගන්නවා. දැන් හයිඩ්‍රාමනීකට බස් එක දීලා දින උදේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න රුපියල් 25000 සැලරි එකකට නැත්නම් රෙන්ට් එකකට මාසෙකට රුපියල් 25000 රෙන්ට් එකට තමයි මාසෙකට දීලා තියෙන බස් රථය. හැබැයි අපි හිතමු මොකක් හරි තව ටෙක්ස් ලයින් එකක් තියෙනවා කියලා. අපි හිතමු හරි මොකක් හරි ලක්ෂරි ටෙක්ස් ලයින් කියලා මොකක් හරි රෙදි මහන ආයතනයක් තියෙනවා. ඒකට ඒ ආයතනයෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට බස් එකක් ඕන කරනවා. ඒකට ළඟම තියෙන එක බස් එකයි දෙන්න පුළුවන්. ඒ බස් එක අර ටෙක්ස්ටයිල් එක ඉල්ලනවා මම ඔයාලට 30000ක් දෙන්න ළඟමට 30000ක් දෙන්න. ඒ 30000 දුන්න දීලා මේ මට අර බස් එක දෙන්නේ ඔයාලට ඒගොල්ලෝ දෙන්නේ 25000 ඉන්නේ. මට මේ බස් එක දුන්නොත් උදේට සේවකගේ ප්‍රමාණය ගන්න මම ඔයාලට මාසෙකට 30000ක් දෙන්නම් කියලා කියනවා. ඒතකොට ළඟම රුපියල් 5000ක් වැඩිනේ. ඒතකොට ඒගොල්ලන්ට ඉක්ුණු බෙනිෆිට් එකක් තියෙනවානේ. එතකොට ඒ හින්දා හයිඩ්‍රාමනීගෙන් බස් එක අරන් අර ටෙක්ස්ටයිල් එකට දෙනවා. ඊට පස්සේ ටික කාලයක් එහෙම යනකොට තව ටෙක්ස්ටයිල් එකක් ඇවිල්ලා එයාට 35000ක් දෙන්නම් කියලා ඉල්ලනවා. ඒතකොට ළඟම ආයෙත් අර ටෙක්ස්ටයිල් එකෙන් බස් එක අරන් තව එක්කෙනෙක්ට දෙනවා. එතකොට මේ බෙනිෆිට් එකක් තියෙනවනම් සබ්ස්ටිටියුට් කරලා ඒක සබ්ස්ටිටියුට් කරනකොට බෙනිෆිට් එකක් තියෙනවනම් ලෙසර්ට ඒතකොට එයාට පුළුවන් වත්කම වෙන වෙන අයට පවරන්න. එතකොට මේ ඩෙන්ටිකල් ඇසෙට් එකක් යටතේදී අපි ගන්නෙ මේ දෙකම තියෙන්න බෑ. බෙනිෆිට් ඔෆ් කියන්නේ සබ්ස්ටිටියුෂන් එකේ බෙනිෆිට් එකක් තියෙන්නත් බෑ. කියන්නේ මේකේ බෙනිෆිට් එකක් තියෙන්නත් බෑ. මේකේ බෙනිෆිට් එකක් තියෙන්නත් බෑ. මේකේ බෙනිෆිට් එකක් තියෙන්නත් බෑ. මේකේ තියෙන්නත් බෑ. මේ දෙකම නැති වුණොත් තමයි sorry මෙන්න මේ දෙකම නැති වුණොත් තමයි මේකෙදී ඩෙන්ටිකල් ඇසෙට් එකක් වෙන්නේ. ඒ කියන්නේ අදාළ මිලදී ගන්න සමාගමකට නැත්නම් වාරික් ගෙවන සමාගමකට ඩෙන්ටිකල් ඇසෙට් එකක් වඩ පත් වෙනවා. එතකොට මේකෙදී ඩෙන්ටිකල් ඇසෙට් එකක් යනකොට මේ අදාළ සමාගමට අදාළ කලබල සමාගමට ඒ ඇසෙට් එක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒකට ඒකට වෙනම කියන්නේ බස් රථයට වෙනම නම්බර් එකක් තියෙනවා, වෙනම කලර් එකක් තියෙනවා, හයිඩ්‍රාමනි කියලා දාලා ලස්සනට පේන්ට් කළා. ඒක සේවකයෙක් උනත් ඈත ඉඳන් බස් එක ඈත ඉඳන් බස් එක ගෙනකොට අඳුර ගන්න පුළුවන් මේ ඉන්නේ අපේ බස් එක. ඩෙන්ටිටි එකක් තියෙනවා. එතකොට මේකෙදි right to control use of asset එකක් තියෙන්න ඕනේ. මම ඒක මෙතන ලියන්නම්. right to control use of asset එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ යාට ගන්න එක්කනට asset එක ගැන right එකක් තියෙන්න ඕනේ. ඒක කොහොමද use කරන්නේ කියලා ඒ වත්කම ඩෙන්ටිකල් වෙනවා. ඒතර මෙන්න මේ දෙකම complete වෙනවා නම් සපුරනවා නම් අපිට ඒ වත්කමට කියන්න පුළුවන් ලීස් වත්කමක් කියලා. ලීස් එක මත ගත්ත asset එකක්.
lease asset එකක් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ දෙක සපුරනවා නම්. ඒතර මේකෙදි මේ identical කියන එක සපුරවන්න තමයි මේ කොන්දේස් දෙක ඇතුළත තියෙන්නේ. IT use එකේදී කොන්දේස් තියෙනවා. මම ඒව විස්තර ගන්න යන්නේ ලොකු වැඩි හින්දා. ඒතර මෙන්න මේ දෙක වැදගත් වෙනවා සාමාන්‍යයෙන් lease asset එකක් හඳුනා ගන්න. ඒතර මේක තමයි මේ summary එකේ. ඒතකොට මේකෙදි lease asset එකක් අනුව අපිට recognition කරන්න තියෙනවා. ඒතකොට recognize කරනකොට මේකේ financial asset එකක්ද operation asset කියන තව මෙහෙම කල්බද්දක්ද ෆයිනෑන්ෂල් නැත්නම් අපි කියන මූල්‍ය කල්බද්දක් තියලා මෙලම හඳුනා ගන්න පුළුවන්. ඒතකොට මේ දෙක වෙනම ගිණුම් ගත කරන්න තියෙන්නේ. දෙස්වගේ පැත්තේ නෙවෙයි දෙසීගේ පැත්තේ නෙවෙයි. ඒ ටික තමයි මේ පාඩමේදී කතා කරන්නේ. මම ඔයගොල්ලන්ට පොඩි සමරි එකක් දුන්නේ මේ පාඩමේ අවබෝධයක් ගන්න. හරි අපි ස්ලයිඩ් වලට යමු. එතකොට මේකේ තියෙනවා why people tend to lease asset rather than the purchasing. ඒතකොටයි මිනිස්සු asset එකක් purchase කරන්න යන්නේ lease කරන්න යන්නේ purchase කරන්න නැතුව. ඒකත් තමයි easy to acquire an asset immediate using working capital. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ආයතනයකට හරිද? ඒගොල්ලන්ගේ asset ගොඩක් කියන්නේ මේ ඉන්වෙස්ට් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා බැංකුවෙන් ඉන්වෙස්ට්මන්ට් කරන්නේ ලෝන් අරන්. කියන්නේ ලෝන් එකක් අරන් තමයි මට ලියන්න බෑ මේ ලෝන් එකක් අරන් තමයි මේගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා. මම කියන්න ඔයගොල්ලෝ නෝට් එක ලියා ගන්න. එතකොට මේ ලෝන් එකක් අරන් තමයි මේගොල්ලෝ ඉන්වෙස්ට් කරන්නේ. එතකොට ඉන්වෙස්ට් කරනකොට මේගොල්ලෝ ලෝන් එකක් තියෙනවා. එතකොට මේ ලෝන් එකක් නැතුව මේගොල්ලන්ට මේ ඉන්වෙස්ට් කරන්න බෑ. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් වලට ඒගොල්ලෝ ගාව එකපාරට ලොකු මුදලක් වියදම් කරන සල්ලි නැහැ. එතකොට මේ ලීස් එකක් මතකට යන්න හේතුව තමයි ලොකු මුදලක් යට කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ වර්කින් කැපිටල් එක. කියන්නේ එදිනෙදා තියෙන මුදලෙන් වියදම් කළා ඒගොල්ලන් ණයකට අපිට ඒගොල්ලෝ ගන්නවා වත්කමක්. එතකොට ඒකෙදී ඒගොල්ලන් විශාල මුදලක් එකපාර වත්කමකට යට කරන්න වෙන්නේ නැහැ. පොඩි මුදලක් ගෙවලා ඒ වත්කම පරිභෝජනය කිරීමේ හැකියාව මේ ලීසින් වලින් ලබා දෙනවා. ඒතොර ඒක එක වාසියක්. දෙවෙනි එක තමයි to manage the risks of the equipment obsolescence with the technical කියන්නේ obsolescence කියන්නේ යල්පන යනවා. කියන්නේ යල්පන යනවා. ඒතකොට to manage ඒකට ඔයගොල්ලෝ දන්නවා අලුතෙන් තාක්ෂණ එනවත් එක්කම මේ වත්කමේ ඵලදායිතාව අඩු වෙනවා. උදාහරණයක් තමයි ඔයගොල්ලන්ට මම කියන්නේ CRM එක කියන්නේ නැති අර මේ CRM එක කිව්වා මේ Nokia එක. Nokia සමාගම මේගොල්ලෝ මේ හොඳට ඔපරේෂන් කරන්න ගියා. හැබැයි ඒගොල්ලන් තාක්ෂණයත් සමග වෙනස් වුනේ නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක ෆේල් වුණා. ඒ වගේ අලුත් තාක්ෂණයකට මූව් වෙන්න බෑ. අපි වත්තම කක්පත් කරන තිබ්බා. සල්ලි දීලා අරන් තිබ්බොත් අපිට ඒක එකපාරට විකුණන්න බෑ. අපිට අලුත් තාක්ෂණයට මාරු වෙන්න බෑ. ආයි වෙනස් කරන ලොකු කැපිටල් එකක් යට කරන්න වෙනවා. ඒත් එහෙම අමාරු. හැබැයි ලීසින් විදියට කරන් තිබ්බොත් ඔයාට පුළුවන් ලීස් එකේ ඇග්‍රීමන්ට් එක ඉවර කරලා මේ අලුත් වත්තම වල ආයි ලීස් එක මාරු කරන්න. ඒකට ඒක ලොකු මුදලක් යට ගන්න නෑ. ලීස් පාරක විතරක් වෙනස් කරන්න වෙනවා. එහෙම කළා ඒගොල්ලන්ට තාක්ෂණයේ වෙනස් වීම වලට ඇති වෙන රිස්ක් එක මගහරවා ගන්න පුළුවන්. තමයි දෙවෙනි එක. තුන්වෙනි flexibility of the replacing. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා අර මේක ලොකු අමාරුවක් නෑ. වත්කම අරගෙන රීප්ලේස් කරන්න වෙන කොස්ට් එකක් දාන්න. ඒකට අපි ඒක විකුණන්න වෙනම ප්‍රොසෙස් එකක් දාන්න. එහෙම කිසිම දෙයක් ඕනේ නෑ. කල්බල් සමාගමන කතා කරලා අපි මේ වත්කම සම්මාරු කරන්න ඕනේ. ඒකට ඒගොල්ලෝ ගාව ඒ වත්කම තියෙනවා නම් නැත්නම් ඒගොල්ලෝ කැමති නම් ඒ වත්කම සඳහා ආයෝජනය කරන මේ වත්කමට ඇරෙන්න. එතකොට ඒගොල්ලන්ට රීප්ලේස් කරන්න පුළුවන් ඇග්‍රීමන්ට් එක අනුව. දෙවෙනි තුන්වෙනි තමයි flexibility of the replacing. හතරවෙනි එක තියෙනවා capital convention. ඒ කියන්නේ capital convention කියන්නේ මේකෙදි මේ අපිට විශාල ප්‍රාග්ධනයක් යට ගන්න ඕනේ නැහැ. ඒතර මේකෙදි මේ විශාල ප්‍රාග්ධනයක් යට කරලා මේ අපිට මේ වත්කම මිලදී ගන්න ඕනේ. අපිට කියන්නේ පොඩි ප්‍රාග්ධනයක් ඉතින් ප්‍රාග්ධනයක් ඕනේ නැහැ. working capital දාගෙන අපිට මේ වත්කම මිලදී ගන්න පුළුවන්. ඒක තමයි මේ ටිකෙන් කියන්නේ. අපි ඉම්මන්ට යම් මේ ටික ලොකුවට නැති හින්දා objective. ඒතර මේ ලීස් එකේ තියෙන objective. මේකෙදි set out the principle for the recognition measurement percentage and disclose of the risk. ඒතර මේකෙදි කියන්නේ ලීස් එකක් ගත්තාම කොහොමද recognition කියන අඳුරගන්නේ කොහොමද measure කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඒක කොහොමද ගිණුම්ගත කරන්නේ? ඒක කොහොමද අවසාන වාර්තාවල presentation කරන්නේ කොහොමද? ඊට පස්සේ සටහන් වල නැත්නම් අපි කරගෙන
මූලික සටහන් කියලා. ඒතකොට ඒකේ කොහොමද ඩිස්ක්ලෝස් කරන්න අනාවරණය කරන්න කොහොමද කියන එක තමයි මේකේ LKS 16 ඔබ්ජෙක්ටිව් වෙන්නේ. ඒතකොට ඒ ලීස් එකක් කොහොමද අඳුරගන්නේ? ඒක මෙෂර් ගන්න කොහොමද? ඒක ප්‍රසන්ටේජ් එක ගන්න කොහොමද? ඒක ඩිස්ක්ලෝස් කරන්නේ කොහොමද? ඒක තමයි ලීස් එකේ ඔබ්ජෙක්ටිව් එක. ඊට පස්සේ තියෙනවා to ensure the lease as ledger provide the faithful representation of those transaction. ඒතකොට මේකෙදි මේ අර විශ්වාසදායී විදිහට කොහොමද නිරූපණය කරන්න කියලා තමයි කියන්නේ. ඒතකොට මේකෙදි මූල්‍ය වාර්තා කොහොමද විශ්වාසදායක විදිහට නිරූපණය කරන්න කොහොමද මේ ලීස් ඇග්‍රීමන්ට් එක කොහොමද විශ්වාසදායක විදිහට නිරූපණය කරන්න කියලා. ඒතකොට ඒ වගේ මේ මූල්‍ය ගනුදෙනු කොහොමද විශ්වාසදායී විදිහට නැත්නම් රිප්‍රසන්ට් කරන්න කියලා තමයි මේ කතා කරන්නේ. ඒතකොට මේකේ එක ඔබ්ජෙක්ටිව් එක තමයි මේ මූල්‍ය වාර්තා විශ්වාසදායී විදිහට නිරූපණය කරන එක. ඊට පස්සේ තව එකක් තියෙනවා to provide information on the effect of the lease on the financial position, financial performance and the cash flow. ඒතකොට මේකෙදි කතා කරනවා මේ ලීස් එකෙන් හින්දා ව්‍යාපාරයේ මූල්‍ය කාර්යසාධනයට, මූල්‍ය තත්ත්වයට, ඊට පස්සේ මූල්‍ය මුදල් ප්‍රවාහ වලට, අනාගත මුදල් ප්‍රවාහ වලට වන බලපෑම, ඇති වෙන බලපෑම පෙන්වන එකක් තමයි එකක් කියන්නේ බලපෑම් පෙන්වන එකත් මේකේ ඔබ්ජෙක්ටිව් එකක් වෙනවා. මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය, අනාගතයේ මුදල් ප්‍රවාහ. මේ තුනට වෙන බලපෑම පෙන්වන එකත් මේ LKS 16 ඔබ්ජෙක්ටිව් එකක් විදිහට සලකන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ස්කෝප් එක. එතන මේකෙදි මොන වගේ දේවල්ද කවර් වෙන්නේ. එතන මේ ස්කෝප් එකෙන් කියන්නේ මොන වගේ දේවල්ද මේ LKS 16 යටතේ කවර් වෙන්නේ කියලා. එතන in this the standard shall apply all lease including the lease of the right. අර මම කිව්වා right to use. මම දන්නවා දැන් ඔයගොල්ලන්ට right to use කියන එක මොකක්ද කියලා තේරෙනවා. Including the lease of the right to use asset in sub වචනේ කියවෙන්නේ except for. ඒතොර sublease කියලා තියෙන sublease except for. ඒතොර මේක හැම leasing එකකටම යොදා ගන්න පුළුවන්. අර පහත තියෙන මේ කියන්නේ මේ පහත තියෙන ඒවා ඇරෙන්න. හරි? ඒක තමයි කියන්නේ මේකෙදි. ඒතකොට මේකෙදි මේ ගොඩක් වශයෙන් මේ ලීස් එකෙන් මගේ ඇරෙන්නේ ඔයගොල්ලෝ දන්නවා තවත් ප්‍රමිතියක් මගේ. මොකක් හරි තව ප්‍රමිතියක් මගේ කවර් වෙන දේවල් තමයි මේ හැම ලීස් එකකම හරි ප්‍රමිති. මේ කියන්නේ මොකක් හරි ප්‍රමිතියක් කරද්දී ස්කෝපියෙන් කවර් වෙන්නේ නැති තවත් ප්‍රමිතියක් කරද්දී කවර් වෙනවනේ. ඒක මේකෙත් තියෙන ඒ වගේ ටිකක් තමයි මේ. ඒතකොට පළවෙනි එක තියෙනවා regenerative resources. ඒ කියන්නේ මේ නැවත උත්පාදනය කළ නොහැකි ඒවා. මිනරල් ඔයිල්, නැචරල් ගෑස් ඒ වගේ දේවල් මේ ලීස් එක යටතේ කවර් වෙන්නේ නැහැ. පළවෙනි එක. ඔය ලීස් එක යටතේදී එක කවර් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේක MC වලට අහන්න පුළුවන්. ඊට පස්සේ biological asset for LKS 41 agriculture and එකයි biological asset යටතේ තියෙන ඒවා කවර් වෙන්නේ නැහැ මේ LKS 16. plus service concession agreement with the scope of IFRIC 12. service concession agreement මම හිතන්නේ මේ කියන්නේ මේ වත්කමක් සර්විස් එකකට දෙනවා කියන කාට හරි මේ භාවිතා කරන්න දෙන මොකක් හරි එකක් තමයි මේ වත්කම ඇතුලේ කියන මට ඒක හරියට මතක නැහැ. ඒ වගේ යටතේ තියෙනවත් මේකෙන් කවර් වෙන්නේ නැහැ. ඒ ස්ටෑන්ඩර්ඩ්ෙන් කවර් වෙනවත් මේක කවර් වෙන්නේ නැහැ. ඒතර මේ වචනේ මත තියාගන්න යති. මේක විස්තර කරන්නේ නැහැ. ස්කෝප් එක කියලා මේ ටික තමයි ලියන්න එන්නේ. ඒතර මේවා ඇතුලේ තියෙන මොනවද කියලා ලියන්න අහන්න ඇති. එහෙනම් මේ ටික මත තියාගන්න ඕනේ. ඒතර license of the intellectual property granted by the lessor with the scope SLFR 15. කියන්නේ revenue from the contract. SLFR 15න් එනේවත් මේකෙදි කවර් වෙන්නේ නැහැ කියලා කියනවා. Say right to help by the lessor under licensing agreement within the scope of case 38 intangible asset for the such as item as mentioned picture firms, video recording players එකේ තියෙනවා pen right ඒ වගේ. ඒතර ඒවත් කවර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ case 38 වලින් කවර් වෙන මෙන්න මේ වගේ දේවල් කවර් වෙන්නේ නැහැ කියලා කියනවා. මේක MC එකක් ආවම ගහුවොත් පොඩ්ඩක් මේ ටික බලා ගන්න. LKS 38 intangible asset යටතේ SLFR 15 ඊපස්සේ right held by the lessee. right held by the lessee කියන්නේ මේ අර මේ මේක වැදගත්. මේක එච්චර ලොකුට හිතන්න එපා. ඊට පස්සේ IFR 12 SLFR 41 sorry LKS 41
ඊපස්සේ මේ ජෙනරේටර් කියන්නේ නැවත උත්පාදනය කළ නොහැකි වත්කම්. මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. මේක ලොකු අමාරුවක් නැහැ මේ ටික මතක තියාගන්න. මේ ටික මතක තියාගන්න අනිවාර්යෙන්. මේවා එතකොට කවර් වෙන්නේ නැහැ මේ ස්කෝප් එක යටතේදී. ඊට පස්සේ අපි යන් ස්කෝප් එක උනාට පස්සේ රෙකග්නිෂන් තියෙන්නේ ඊට පස්සේ recognition. තොර apply this standard extend to short term. ආයතර මේ standard කියන්නේ මම මේ කලින් කියන්න තමතර මේ lease එක මේ කියන්නේ SLF අපේ මේ lease යටතේ තියෙන SLF 16 lease එක යටතේ cover වෙන්නේ නැති තව පොඩි කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි short term lease. ඒ කියන්නේ අවුරුදු 12 මාස 12ට වඩා අඩු lease කව වෙන්නේ නෑ මේක යටතට මාස 12ට වඩා අඩුයි කියන්නේ අපිට එතකොට ඒක ගොඩක් වෙලාද වියදමක් විදියට තමයි සලකන්නේ. වියදමක් විදියට අපේ මුලදත්ත ප්‍රකාශ ආදායම් ප්‍රකාශයෙන් කපා හරිනවා. මේ රෙකග්නිෂන් විතර මේ අවුරුදු මාස 12ට වඩා අඩු වත්කමක් ලීස් මත පදනම්ව ගත්තොත් අපි ඒක වියදමක් වශයෙන් කපා හරිනවා. මොකද මේ ඒක ඒ අවුරුද්ද වර්ෂය ඇතුළතදී පරිභෝජනය කළා ඉවර කරනවා අපි. ජීවිත පළදා ජීව කාලය අවුරුද්දකට වඩා අඩුයි කියන්නේ වත්කම සම්පූර්ණයෙන්ම ෂෙයාලා ඉවර වෙනවනේ. ඒකට ඒක අපේ මුල තත්ත්ව ප්‍රකාශ වල පෙන්වන්න බෑ අවසාන ගිණුම් වලදී. ඒක අපි වියදමක් වශයෙන් කපා හරින්න ඕනේ. ඒ වගේම තමයි මේ low cost. ඒතර මේ කියන්නේ පොඩි වැලියු තියෙන පොඩි මුදල්. ඒතර මේ පොඩි මුදල කියන්නේ ඒක ඕගනයිසේෂන් යනුව වෙනස් වෙනවා. හැබැයි මේ සාමාන්‍ය ප්‍රැක්ටිස් එකේදී කියන්නේ 5000 අතර මේක වෙනස් වෙන්න පුළුවන් වැලියු එක 5000 අතර තියෙන වැලියු එකක් තියෙන ඇසෙට් තමයි මේ ලෝ වැලියු ඇසෙට් කියලා කියන්නේ. ඒ වගේ එකක් ගත්තොත් අපි මේ ඒකත් ලීස් එක යටතේ කැල්කියුලේට් කරන්න ඒකත් එක්ස්පෙන්ඩිචර් එකක් වශයෙන් කැල්කියුලේට් කරනවා. ඒක හැබැයි අවුරුද්දට වැඩිය දිනනවා නම් මේ ඒක මේ ස්ටේට් ලයින් බේස් එක යටතේ ෂෙයා කරන්නත් ඕනේ. ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ මේ වියදම අඳුරගන්නේ කොහොමද කියන යටින් ගිහලා තියෙනතර වියදමත් අදාළ විදිහට ඒ කියන්නේ මාස භාවිතා කරන මාස ප්‍රමාණය අනුව දැන් මාස 9 නම් ටෝටල් වැලියු එක මාස 9න් බෙදලා ස්ට්‍රේට් ලයින් මෙතඩ් එක අනුව ඒක වියදමක් වශයෙන් අඳුර ගන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. ඒතර මේ ස්ලයිඩ් එක කියන්නේ ඒ ටික තමයි. ඒතර මම හිතන්නේ මේ ස්ලයිඩ් එකේ මේකේ ෂෝට් ටර්ම් ලීස් ගන්නෙ නැහැ. පොඩි වැලියු තියෙන චූටි වැලියු තියෙන ලීස් amount තියෙන ඒවාත් ගන්නෙ නැහැ. ඊට පස්සේ ලීස් ඇග්‍රීමන්ට් එක ගැන කතා කරන්න තියෙනවා. ලීස් ඇග්‍රීමන්ට් එක කියන ඔයගොල්ලෝ දන්නවා දැන්. as per SL part 16 a lease is a contract. ඒතර මේක contract එකක් ගිවිසුමක්. or part of the contract. ඒතර මේ contract එක වචනකින් වෙන්න පුළුවන්, ගිවිසුමකින් වෙන්න පුළුවන්, ව්‍යංගයෙන් වෙන්න පුළුවන්, ඕනෑම විදිහකට වෙන්න පුළුවන්. හරිද? it that's kind of the right of the use and asset. ඒතර මේකේ right of the use කියන භාවිතා කරන අයිතිය ලබා දෙනවා. for period of time. ඒතර මේකෙදී මේ කියන්නේ ස්කෝප් එකක් ඇතුළේ කියන්නේ කවරේජ් එකක් ඇතුළේ කියන්නේ මොකක් හරි ලිමිට් එකක් ඇතුළේ තමයි මේ වත්කම භාවිතා කරන්න අවසර දෙන්නේ. හරි. ඒතකොට මේකෙදී මේ මම කියපු නැති තව දෙයක් තියෙනවා. මේකෙදී මේ වත්කම ලීස් යටතේ දෙනකොට මේක පොඩ ඇඩ්වාන්ස් දෙයක්. මේ වත්කම ලීස් යටතේ දෙනකොට මේ වත්කම් හිමිකරු නැත්නම් ලෙසර්ට පුළුවන් වත්කමට ප්‍රොටෙක්ෂන් එකක් දාන්න. එන වත්කමේ ප්‍රොටෙක්ෂන් එකට අදාළ කියන වත්කම ආරක්ෂා කිරීමට අදාළ නීති රීති රෙගුලාසි මේ මොකක් හරි ඒ වදනක් මේ කොන්ට්‍රැක්ට් එකට ඇතුළත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලෙසර් දෙනවා ලෙසීට වාහනයක්. හැබැයි කොන්ට්‍රැක්ට් එකේ කියනවා මොකද වත්කමේ අයිතිය තියෙන ලෙසර් ගාව. ඒතර මොකක් හරි නීතිමය ප්‍රශ්නයක් ආවොත් ලෙසර්ට තමයි බලපාන්නේ. ඒතර එයා වත්කමේ දාලා දෙනකොට කොන්ට්‍රැක්ට් එකේ කියනවා ලීසින් බන්ධ පදනම දෙනකොට මේ වත්කමේ සුරක්ෂිතතාව පහ තහවුරු කරන මේ වත්කමේ පුරද්දව්‍ය රැගෙන යාම තහනම්. නැත්නම් නීති විරෝධී අවියාවද රැගෙන යාම තහනම්. නැත්නම් ඔයිල් ලීස් ගෑස් මොකක් හරි කිමිකල් අරන් යාම තහනම්. සතුන් ප්‍රවාහනය කිරීම තහනම්. ඒතර ඒ වගේ මොකක් හරි කාර් එක තුලින් මොකක් හරි දැන් හරක් එහෙම දාලා අරන් යනවද දන්නේ නැහැ. ඒතර මේ එහෙම අරන් යන තහනම්. ඒතර මොකක් හරි ඩ්‍රග්ස් මේ ඩීල් කරන එකේ ඩ්‍රග්ස් ඩීල් කරන මේ කියන්නේ ඩ්‍රග්ස් ප්‍රමාණය කියන්නේ ඩ්‍රග්ස් ඩ්‍රග්ස් පානේ ගන්න මේක ගන්නවා. එහෙම එතකොට මේගොල්ලෝ කොන්ට්‍රැක්ට් එකේ දාලා දිනවා මේ වගේ එකක් කරන්න බෑ. ආයෙත් උනොත් මේ ලීස් එකේ තමයි ඔක් කියන්නේ.
එයාට පොඩි ෂේප් වීමක් තියෙන. ඒ වගේම වත්කමේ ගිනි ගන්න දේවල් තම ප්‍රමාණය කරන්න පැයගොත් ලෙසීට එහෙම ඒවා කරන්න බෑ. උදාහරණයක් විදිහට කෙමිකල් ඒවා මේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න බෑ. ඒතකොට එහෙම වුණොත් එයා වත්කම කියන්නේ ඒගොල්ලන්ගේ කොන්ට්‍රැක්ට් එක උල්ලංඝනය කළා තියෙනවා. ඒතකොට එයාට පැනල්ටිස් නැත්නම් ඒ සඳහා මොන හරි අමතර ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ කියන්නේ ගෙවන්න වෙනවා ලෙසර්ට. ඒක තමයි කියන්න මතක වෙච්ච දෙයක් මම කිව්වේ. ඒතකොට මේකෙදි පොඩි පීරියඩ් එකක් තමයි ටයිම් එක තමයි දෙන්න. ඒතකොට මේ ලෙසී ඉන්නවා. ඊට පස්සේ ලෙසර් ඉන්නවා. ඊට පස්සේ ලෙසර් රෙන්ටල් කියන්නේ මොකක් හරි මුදලක් ගෙවනවා ලෙසීට. ලෙසී ගෙවන ලෙසර්ට. ඒ කියන්නේ ලෙසර් කියන්නේ ඕනර්. ලෙසී කියන්නේ භාවිතා කරන කෙනා. ඒතකොට මෙයා right to use asset එක දෙනවා. එයාට අයිතිය දෙනවා භාවිතා කිරීම සඳහා. ඒතකොට එයා මේ වෙනුවෙන් යම් රෙන්ටල් ලීස් රෙන්ටල් එකක් ගෙවනවා. ඒතකොට මේක අපි කියනවා මේ මොකක් හරි මුදලක් එයාට ගෙවනවා මේ ඒක සඳහා. ඒක වචනයක් තිබ්බා මම හිතන්නේ ඔකට කියන්නේ මේ පොඩි නෝබල් කියන්න ටික තිබ්බා. කන්සිඩරේෂන් එකක්. ඒ කියන්නේ මේ මොකක් හරි කැපකිරීම. මොකක් හරි දෙයක් ගෙවනවා. කන්සිඩරේෂන් එකක් ගෙවනවා ලෙසර්ට. මේ වත්කම භාවිතා කරන එක වෙනුවට මේක තමයි කියන්නේ මේක තමයි ලීස් ඇග්‍රීමන්ට් එක කියන්නේ ලෙසයි ලෙසී අතර තියෙන ලීගල් රිලේෂන්ෂිප් එක තමයි අපි ලීගල් ලීසින් කොන්ට්‍රැක්ට් එකක් කියලා කියන්නේ. මේ කොන්ට්‍රැක්ට් එක උල්ලංඝනය කළොත් එයාට පෙනල්ටි එකක් ගෙවන්න වෙනවා. ඒකත් මතක තියාගන්න. මෙහෙම එකක් වුණා ශ්‍රී ලංකාවට කොන්ට්‍රැක්ට් එකක් ගහලා ඒක වැඩක් නැති නිසා කියන්න නැති වෙනවා. මේ කියන්නේ ෆොරෙන් කරන්සි වලට මේ කොන්ට්‍රැක්ට් එකක් ගහලා මේ ඒක කල්ලා ඒගොල්ලන්ට ලොකු පෙනල්ටි එකක් ගෙවන්න ඕන ලංකාවට IMF එකට. $13 මම හිතන්නේ. බොර තෙල් ගන්න මම හිතන්නේ ඇග්‍රීමන්ට් එක ගහද්දි බොර තෙල් බැරල් මිල පහළ ගියා සෑහෙන්න. ඊට පස්සේ ලංකාවට පාරු වුණා. ඒකින් ඒතර ඒගොල්ලෝ මේ ඇග්‍රීමන්ට් එක කැඩුවා. ඒකින් ඉඳන් ඒගොල්ලන්ට ගෙවන්න. ඒතර ඇග්‍රීමන්ට් එක කඩනකොට මේ පරිස්සමෙන් කඩන්න මේ මොකද ලොකු පෙනල්ටි එකක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ SLFRs 16 and LKS ඒතර මේ LKS 17 කියන්නේ කලින් තිබිච්ච ස්ටෑන්ඩඩ් එක. SLFR 16 කියන්නේ මේක වෙනුවට ආපු එක. එතකොට මේකෙදි SLFR 16 leases apply the accounting period beginning on the after January. However, earlier application is permitted. SLM is replaced by the SLFR 16 makes substantial change to required for the recognition of right and obligation lease agreement for lease. No මම ඔයගොල්ලන්ට කියූප එක මෙතන ඇවිල්ලා තියෙනවා. මම ඔයගොල්ලන්ට කිව්වා මතකද පළවෙනි එකේ substantial substitution right එකක් තියෙනවා කියලා. අර මම අර කිව්වේ වත්කම යාට අවශ්‍ය දේ මරු ගන්න බෑ කියලා. ඒතර මේ LKS 17 කියන්නේ ඒකෙදි එහෙම එකක් තිබිලා නැහැ. substantial substitution right එකක් තිබිලා නැහැ. ඒතකොට ඒක තිබිලා තියෙනවා. ඒක right එකක් එහෙම තිබිලා තියෙනවා LKS 17 දී. මේ LKS 18 දී තමයි sorry SLFR 16 දී තමයි මේක අවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒකෙදි ලෙසර් ගේ සයිඩ් එක තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ලෙසී ගේ සයිඩ් එක තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඒකට මේකෙදි substantial substitutional අර කියන්නේ එහෙම එකක් නෑ කියලා කියන. ඒතකොට යාට මේ දීලා තියෙන වත්කමේ identical. එනේ වත්කම identical මේ එක වෙන් කරලාම අඳුර ගන්න පුළුවන්. ඒතකොට මේකේ ඒක තමයි කියන්නේ. ඒතකොට මේක පටන් ගන්න තියෙන 2019 ජනවාරි ඉඳන් තමයි මේක ඇප්ලයි කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒතකොට ඒක තමයි කියන්නේ මම කලින් කියපු එක. මම හිතන්නේ ඔයගලන්ට ඒක තේරෙන්නේ නැති. දැන් මම විස්තර කරපු ඉඳන් මේක ලොකු විස්තර ගන්න යන වෙලාව කියන්නේ රිපීටඩ්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ආයි වීඩියෝ එකකට ගිහලා බලන්න. මම මේ වීඩියෝ එක දානවා. ඒකයි. ඊට පස්සේ මේ ගැන කතා කරලා ඊට පස්සේ තියෙන්නේ account for the leases accounting. ඒ කියන්නේ කල්බදු ගන්න එක්කන. කල්බදු ගණන්කරුගේ කොහොමද accounting තියන්නේ කියලා තමයි lease accounting තියන්නේ කියලා තමයි කොහොමද කියලා කියන්නේ. මේකෙදි ඔයගොල්ලෝ දන්නවා අපි ඕනවත්කම මෙෂර් කරන ඉනිෂියල් රෙකග්නිෂන් එකයි සබ්සික්වන්ට් මෙෂර්මන්ට් එකයි කියලා තියෙනවා. කියන පළමු වර මෙෂර් කරන එකයි දෙවෙනි වර මෙෂර් කරන එකයි. ඒතකොට ඉනිෂියල් රෙකග්නිෂන් එකේදී කියන්නේ less other required initial recognition. මේකෙදි value of the right to use asset එක calculate කරනකොට අපි මේකෙදි ප්‍රධාන වශයෙන් calculate කරන initial recognition එකේදී දෙකයි. එකක් තමයි value of the right to use asset එක calculate කරනවා. ඊට පස්සේ lease liability එක. ඒතකොට අපි කොච්චර ප්‍රමාණයක්
කල්බදු ණය හිමියන් යටතේ දක්වනොද කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් තමයි කියන්නේ ලෙසි lease liability කියලා කියන්නේ. value to use rights කියන්නේ කොහොමද වත්කම අඳුනගන්නේ කියලා මේ value to use rights කියන්නේ sorry rights නෙවෙයි value of the right to use asset මොනවා කියනවද මම value of the right to use asset ඒ කියන්නේ අර මම ඔයාලට පටන් ගන්න ඕන කිව්වේ අඳුනගන්නේ කොහොමද කිය වත්කම මේ ඒ වත්කම භාවිතා කරන්න ස්කෝප් එක ඇතුළේ අවසර තියනවාද කියලා තමයි ඔය මේ අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ the lease liability is measured at the present value of the lease payment of the may to be made for the lease term. ඒ කියන්නේ මෙහෙමයි. අපි lease එකේ obligation එක. ඒතර මේ lease liability එක විදිහට ගන්නෙ. අපි ඔයගොල්ලෝ දන්නවා අපි lease වාරික කියනවා අවුරුදු කිහිපයක් යටතේ. ඒ අවුරුද්දකට වාරිකේ ගන්න. අපි ඒකෙදි principal amount එකයි interest rate එකයි දෙකක් ගෙවනවා. මේ දෙකේ එකතුව තමයි අපි lease වාරිකය කියලා කියන්නේ. ඒතර මේ වාරිකයේ වර්තමානයගේ. ඒතර අපි කැල්කියුලේට් කරන වර්තමානය. ඒතර මේක ලෙස්සර්ගේ පැත්තෙත් එහෙමයි ලෙස්සීගේ පැත්තෙත් එහෙමයි වර්තමාන අගය ගන්න ඕනේ. ලෙස්සර්ගේ පැත්තෙත් ගණන් හදනකොට වර්තමාන අගය තමයි ගන්න ඕනේ. ඒතර මේක වාර්තා කරනවා වාර්තා ගන්නවා එක එක. ඒතර වර්තමාන අගයට වාර්තා කරනවා වර්තමාන අගයට වාර්තා ගන්න ඕනේ. නැත්තම් lease amount එක කොහොමද වාර්තා කරනවා අඩුයි. කැමති නම් එහෙම වාර්තා ගන්න පුළුවන්. ඒක ලීගලි නෑ. එහෙම කියලාත් නෑ වාර්තා කරලා කියලා තියෙනවා කියම මම දන්නෙත් නෑ. ඒතර කොහොම හරි අපිට අදාළ වෙන්නේ present value එක ගන්න දීලා තියෙන අවුරුදු 5ක් නෑ. ඒ අවුරුදු 5 අපි ගෙවන කල්බදු වාරිකය 1 2 3 4 කියලා 5 දැම්මා. ඊට පස්සේ ඒකට දීලා තියෙන ඩිස්කවුන්ට් රේට් එකෙන් වැඩි කරලා present value එක ගන්න. මේක තමයි අපි කරන්න ඕනේ lease liabilities ගන්නකොට. පස්සේ කියන්න කොහොමද මේ lease මේ ගණන් ආවට පස්සේ කොහොමද lease liability එක කඩන්නේ කියලා දෙකට. එතකොට initial recognition and the measurement. එතකොට මේකේ lease payment comprising the following. එතකොට මේ lease payment එක ඇතුලේ අයත් වෙන. එතකොට අපි lease payment එක හරිද? එතකොට calculate කරන initial recognition එකේ මේ පහළ තියෙන ඒවා ගන්න ඕනේ. එකක් තමයි fixed payment lease lease incentive. එතකොට මොකක් හරි ආරම්භක තැන්පතුවක් නැත්නම් මොකක් හරි ඉන්සෙන්ටිව් එකක් ගෙවනවා නම් ඒක අපි ගන්න ඕනේ අපේ liability එකක් විදිහට calculate කරනකොට. ඊට පස්සේ variable lease payment that depend on the index or rate. ඒ කියන්නේ මේ අපේ මේ variable කියන්නේ අපි ගෙවන මේ වාරිකය. අපි ඒකත් මේ ගන්න ඕනේ percent value එක calculate කරලා. ඊට පස්සේ තියෙනවා amount expected to be payable by the lessee under the residual value guarantees. ඒ කියන්නේ මොකක් හරි මුදලක් තියෙනවා නම් මේ කියන්නේ කල්බදු වාරිකයේ අවසානයේ මොකක් හරි වේරියස් එකක් කියන්නේ මොකක් හරි ටයිම් එක කියන්නේ ඉන්ට්‍රස්ට් ෆැක්ටර් එකක් මොකක් හරි වෙනස් වෙලා මොකක් හරි එක්ස්පෙක්ට් කියන්නේ ඉන්ෆ්ලේෂන් එකක් නැත්තම් අපි කියන එකට ඩිස්කවුන්ට් රේට් එකක් මොකක් හරි වෙනස් වෙලා මේ රෙසිඩියුවල් එක තමයි කියන්නේ වැලියු එකක් තියෙනවා නම් මේ ගැරන්ටි එකක් ඒකත් ඇතුළේ කියන්නේ අපි අර අපි කියන ඉව සුබුන් අගය වගේ ඒ වගේ මොකක් හරි අගයක් තියෙනවනේ ඒකත් එකතු කරන්න ඕනේ මේ ඒකද හරිද මේ කැල්කියුලේට් කරනකොට ඊට පස්සේ ගෙවන්න ඕනේ මොකක් හරි වටිනාකම හරි C1 ඒක ලොකුට දීලා නැත්නම් ගාණි දුන්නාට පස්සේ අපි ගාණක් කරනකොට කරමු. ඒතර මේවා ඔක්කොම දෙනවා. මේ ඊට පස්සේ the exercise price of the purchase option if the lease is reasonable certain to exercise the option. ඒ කියන්නේ මේ මොකක් හරි දැන් අපි හිතනවා මේක එක්සර්සයිස් කරන්න වෙනවා කියන ප්‍රොසෙස් එක අපි මේක මේ මිලදී ගැනීම කරන්න යනකොට purchase එක කරන්න යනකොට මොකක් හරි මේ additional amount එකක් දරන්න වෙනවා කියන්නේ මොකක් හරි reasonable certain exercise that option. ඒතර මේ මොකක් හරි අමතර වියදමක් දරන්න වෙනවා නම් මේ ඒක මේ තමයි ඒකත් ඉන්ක්ලූඩ් කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා payment penalties of the terminate the lease. ඒ කියන්නේ මොකක් හරි අපි මොකක් හරි මාර කලිනුත් වගේ මේ lease contract එක මොකක් හරි උල්ලංඝනය කළොත් ඒකට penalties එකක් ගෙවන්න ඕනේ. ඒකත් එතකොට මේකට අයත් වෙනවා. ඒතකොට මේක recognize කරනකොට measure කරනකොට ඒකත් අයත් වෙනවා කියලා තමයි කියන්නේ.
මේ ටික මතක තියාගන්න මේ ABCD E කියන එක මේවා මේකේ තමයි total lease payment එක calculate කරන්න. ඒතර මේවා තියෙන්න ඕන. අපි මේක exercise එකක් කරනකොට බලමු. ඒතර ඔයගොල්ලන්ට තේරෙයි. මේක මෙහෙම තිබ්බට අමාරුයි වගේ පොඩක් පේන්නේ. අපි ඒතර exercise එකක් කරමු. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා. කොහොමද calculate කරන්නේ කියලා. පයක් ඒවා මටත් මේ විස්තර ගන්න තේරෙන්නේ නැහැ. මේ D එක එහෙම නම් D එක D එක එහෙම D එක 100 එහෙම ලොකුවට මට මතකත් නැහැ. ඒතර ගාණක් හදනවත් බලමු. ඊට පස්සේ තියෙන්නේ initial